As the first part of our tute, we are given some reading and comprehension questions. මේ නිබන්ධනයේ පළවෙනි කොටස විදියට අපිට දීලා තියෙන්නේ අවබෝධය ප්‍රශ්න කිහිපයක්. As the first question, we have been given a description about Christopher Columbus. පළවෙනි ඡේදයේ විදියට අපිට දීලා තියෙනවා Christopher Columbus ගැන විස්තරයක්. අපි දැන් බලමු මොකක්ද ඔහු ගැන මේ ප්‍රශ්නය තුල දීලා තියෙන්නේ කියලා. Christopher Columbus. Christopher Columbus was born in Genoa, Italy in 1451. Christopher Columbus was born උපදිනවා in Genoa, Genoa නගරයේ ඉටලි ඉතාලියේ in 1451. 1451 දී. 1451 දී ඉතාලියේ ජිනෝවා වලදී තමයි Christopher Columbus උපත ලබන්නේ. His career in exploration started when he was very young. His career in exploration. Career in exploration කියන්නේ ගවේෂණ වෘත්තිය. ගවේෂණ වෘත්තිය career in exploration. Exploration කියන අපි ගවේෂණය. Exploration කියන අපි ගවේෂණය. එහෙනම් ඔහු මේ ගවේෂණ වෘත්තිය ආරම්භ කරන්නේ when he was very young. ඔහු ගොඩක් තරුණ කාලේ. As a teenager, he traveled the seas and eventually made Portugal his base. As a teenager, තරුණයෙකු වශයෙන් teenager කෙනෙක් කියන්නේ අපි වයස අවුරුදු 13ත් 19ත් අතර තැනැත්තෙකුට. ඉංග්‍රීසියෙන් 13 සහ 19 අතර සංඛ්‍යා අවසන් වෙන්නේ teen කියන පදයෙන් 13, 14, 15, 16, 17, 18, 19 මෙම හැම ඉලක්කමක්ම අවසන් වෙන්නේ teen කියන පදයෙන්. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ වයස අවුරුදු 13ත් 19ත් අතර නම් අපි ඔහුව teenager කෙනෙක් කියලා හඳුනනවා. දැන් ඉතින් කොලොම්බස් teenager කෙනෙක්. ඔහු teenager කෙනෙක් විදියට traveled the seas මුහුදු වල සංචාරය කරා and eventually අවසානයේදී made Portugal mean පෘතුගාලය his base ඔහුගේ පදනම ඔහුගේ මූලික මේ සංචාර සඳහා භාවිත කරන මූලික ප්‍රදේශය බවට පෘතුගාලය පත් කර ගන්නවා. Columbus came to believe that the East Indies could be reached by sailing west through the Atlantic Ocean. Columbus came to believe කියන්නේ started to believe විශ්වාස කරන්න පටන් ගත්තා that the East Indies could be reached නැගෙනහිර ඉන්දීස් වලට ළඟා වෙන්න පුළුවන් කියලා by sailing west බටහිර දෙසට යාත්‍රා කිරීම මගින් through the Atlantic Ocean අට්ලාන්ටික් සාගරය හරහා. The East Indies කියන්නේ නැගෙනහිර ඉන්දීස් ප්‍රදේශය. වර්තමානයේදී හඳුන්වනවා ඉන්දුනීසියාව සහ ඒ අවට දූපත් තමයි අතීතයේ නැගෙනහිර ඉන්දීස් විදිහට හඳුන්වලා තියෙන්නේ. present day Indonesia and surrounding islands. ඉතින් කොලොම්බස් විශ්වාස කරා බටහිර දෙසට ඇට්ලාන්ටික් සාගරය හරහා ගමන් කිරීම තුළින් මේ නැගෙනහිර ඉන්දීස් වලට ළඟා වෙන්න පුළුවන් කියලා. He appealed to the kings of Portugal, France and England to finance a westward trip to the Indies, but all denied his request. He appealed ඔහු ඉල්ලා සිටියා to the kings of Portugal, France and England. එංගලන්තේ පෘතුගාලය ප්‍රංශයේ රජවරුන්ගේ ඉල්ලා හිටිය මෙයාට to finance මුදලින් අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න කියලා මොකද වෙස්ට්වර්ඩ් ට්‍රිප් එකක් ආරම්භ කරන්න බටහිර දෙසට චාරිකාවක් ආරම්භ කරන්න මේ ඉන්ඩියස් කියන ප්‍රදේශයට ළඟා වෙන්න. නමුත් all denied his request. සියලුම අය ඔහුගේ ඉල්ලීම denied
ප්‍රතික්ෂේප කළා. After 10 years monumental efforts. After 10 years monumental efforts. Monumental effort එකක් කියන්නේ අනුස්මරණීය උත්සාහයක්. monumental effort. මොකද අවුරුදු 10ක් තිස්සේ ඔහුගේ උත්සාහය අතහැරියේ නැහැ. මේ ගමනට අවශ්‍ය මුදල් සොයා ගැනීම. වසර 10කට පස්සේ මෙයාගේ මේ උත්සාහය ඵල දරනෝ fruitful results ලැබෙනෝ. ඵලදායි ප්‍රතිඵල ලැබෙනෝ. King Ferdinand and Queen Isabella of Spain agreed to finance Columbus in the hopes of acquiring great wealth. ස්පාන්නේ ෆර්ඩිනෑන්ඩ් රජු සහ ඉසබෙලා රෙජින එකඟ වෙනවා මොහුට මුදල් සපයන්න. හැබැයි යාළගේ බලාපොරොත්තුව in the hopes of acquiring great wealth. විශාල ධනයක් අත්පත් කර ගැනීමේ අරමුණින් තමයි ඔහුට මුදල් සැපයීමට ෆර්ඩිනෑන්ඩ් රජු සහ ක්වීන් ඉසබෙලා පොරොන්දු වෙන්නේ. ඊට පස්සේ තියෙන වාක්‍යේ පොඩි වැරද්දක් තියෙනවා. on 3rd 1492 නෙමෙයි එය in 1492 ලෙස amend වෙන්න ඕන. on 3rd කියන වචනේ ඉවත් වෙන්න ඕන. ඔයාගේ නිබන්ධනයෙන් ඒ වචනේ කපලා ඉවත් කරගෙන ඒ වෙනුවට in කියන පදය යොදා ගන්න. in 1492 දී Columbus, his crew and 3 ships, the Naina, Pinta and Santa Maria, left Palos, Spain and headed westward. In 1492 දී Columbus, his crew ඔහුගේ නාවික පිරිස and 3 ships නැව් තුනක්. මොකද මේ නැව් තුනේ නම the Naina, Pinta and Santa Maria. left Palos වලට පිටත් වුණා. පාලොස් කියන්නේ ස්පාන්නේ නගරයක්. ස්පාන්නේ පාලොස් වලින් පිටත් වුණා and headed westward. බටහිර දෙසට ගමන් ආරම්භ කළා. Okay students, now let's move to the questions of this activity. Question number 1. Where and when was Columbus born? Where and when කොහේද කවදද කොලම්බස් උපත ලැබුවේ? The answer is in Genoa, Italy in 1451. Again the answer in Genoa, Italy in 1451. Question number 2. What was his career? ඔහුගේ වෘත්තිය කුමක් වුණාද? The answer is exploration. If you write the full answer is his career was exploration. සම්පූර්ණ උත්තරය ලියනවා. උත්තරය වෙන්නේ his career was exploration. Third question. What did Columbus believe? කොලම්බස් විශ්වාස කළේ කුමක්ද? කොලම්බස් එක්තරා කාරණාවක් විශ්වාස කරා. ඒ වෙනුවෙන් ඔහු වසර 10ක් කැප වුණා කියලා අපිට මේ ඡේදයේ ඉහත සඳහන් වුණා. ඉතින් මොකක්ද ඔහු විශ්වාස කරපු දේ? What did Columbus believe? The answer is that the East Indies could be reached by sailing west through the Atlantic Ocean. Again the answer, that the East Indies could be reached by sailing west through the Atlantic Ocean. Question number 4. To whom did Columbus appeal to finance him? කොලම්බස් ඔහුට මුදල් සපයන ලෙස මුලින්ම ඉල්ලීමක් කරේ කාගෙන්ද කියලා අහන්නේ. The answer is the kings of Portugal, France and England. Again the answer, the kings of Portugal, France and England. පෘතුගාලයේ ප්‍රංශයේ සහ එංගලන්තයේ රජවරුන්ගෙන්. Question number 5. After how long
was he helped financially? After how long? කොපමණ කාලයකට පසුද was he helped financially? ඔහුට මූල්‍යමය වශයෙන් උපකාර හිමි වෙන්නේ කොපමණ කාලයකට පසුවද? The answer is after 10 years. After 10 years. Question number 6. Who agreed to finance Columbus? වසර 10කට පස්සේ ඔහුට මුදලින් උපකාර ලැබෙනවා. ඉතින් who agreed to finance Columbus? කොලම්බස්ට මුදල් සපයන්න එකඟ වෙන්නේ කවුද? The answer is King Ferdinand and Queen Isabella of Spain. King Ferdinand and Queen Isabella of Spain. ස්පාන්‍ය රජු ෆර්ඩිනෑන්ඩ් සහ Queen Isabella රජින ඉසබෙලා විසින් තමයි ඔහුට මුදල් සපයන්න එකඟ වුණේ. What was their hope? Next question. What was their hope? ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ කුමක්ද? මුදල් සැපයීම තුළින් ෆර්ඩිනෑන්ඩ් රජු සහ ඉසබෙලා රජින මොකද්ද බලාපොරොත්තු වුණේ කියලා අහන්නේ. The answer is acquiring great wealth. Acquiring great wealth. විශාල ධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් මුදල් යොදවන්න තීරණය කරේ. Next question. What were the names of the ships? What were the names of the ships? ඉහත පැසේජ් එකේ නැව් තුනක නම් සඳහන් වුණා. ඉතින් මෙතන අහන්නේ මොනවද ඒ නම් කියලා. The names of the ships were the Naina, Pinta and Santa Maria. Again the answer, the Naina, Pinta and Santa Maria. Question number 9. When did he leave Palos, Spain? When did he leave Palos, Spain? ස්පාන්නේ පාලෝස් වලින් ඔහු පිටත් වුණේ කවදද? The answer is in 1492. In 1492 1492. Last question. From where did he begin his voyage? From where කොහෙන්ද did he begin his voyage? ඔහුගේ මේ මුහුදු ගමන වෙස්ට්වර්ඩ් වලට යන මුහුදු ගමන ආරම්භ කරේ කොහෙන්ද කියලා තමයි අහන්නේ. The answer is from Palos, Spain. From Palos, Spain. ස්පාන්නේ පාලෝස් නගරෙන් තමයි ඔහුගේ මුහුදු ගමන ආරම්භ කරන්නේ. Question number 2. Read the advertisement and answer the questions. ඉතින් දරුවනේ මෙතන ඔයාට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියන්නේ වෙළඳ දැන්වීමක් දීලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේ වෙළඳ දැන්වීම කියවලා ඒ යටතේ අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. This advertisement is about a lodge. Lodge mean a hotel. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මේ වෙළඳ දැන්වීම දීලා තියෙන්නේ නවාතැනක් වෙන හොටෙල් එකක් ගැන වෙළඳ දැන්වීමක් තමයි මෙතන මේ පළ කරලා තියෙන්නේ. Rainforest Lodge. Rainforest Lodge, පැලවින්න ස්ටේට් රත්නපුර. එහෙනම් මේ Rainforest Lodge එක මේ හොටෙල් එක මේ නවාතැන පිහිටලා තියෙන්නේ පැලවින්න ස්ටේට් රත්නපුර. බලන්න ඒ යටතේ කාරණා කිහිපයක් දීලා තියෙනවා මේ වෙළඳ දැන්වීම ඇඩ්වර්ටයිස්මන්ට් එක තුල. පළවෙනි කාරණාව natural spring water pool. Natural spring water pool. මෙහි natural spring කියන්නේ අපි ස්වභාවික උල්පත. natural spring කියන්නේ ස්වභාවික උල්පත. ස්වභාවික උල්පතක් සහිත pool එකක්. එහෙම නැත්නම් තටාකයක්, පිහිනුම් තටාකයක් මෙහි තියෙනවා. දෙවැනි කාරණාව 3 large rooms with bath. 3 large rooms විශාල කාමර 3ක් තියෙනවා with bath. නාන කාමර සහිත. That's mean with attached bathrooms. There are 3 large rooms in this forest lodge. Third fact, accommodation up to 15 guests. Accommodation කියලා අපි කියන්නේ නවාතැන්. නවාතැන් දෙන්න පුළුවන් මෙතන up to 15 guests. අමුත්තන් 15 දෙනෙකුට දක්වා. අමුත්තන් 15 දෙනෙක් දක්වා නවාතැන් පහසුකම් සපයන්න පුළුවන්. ඊළඟ කාරණාව natural stream inside premises. Natural stream ස්වභාවික දිය පහරක්. ස්වභාවික දිය පහරක් තියෙනවා
inside the premises. Premises කියන්නේ මේ භූමිය තුල මේ වටපිටාව තුල මේ පරිසරය තුල. Facing Adams Peak Forest Reserve. Facing Adams Peak Forest Reserve. Adams Peak කියන අපි ශ්‍රීපාද ස්ථානයට Forest Reserve කියනවා වන රක්ෂිතයට. එහෙනම් ශ්‍රීපාද ස්ථාන වන රක්ෂිතයට මුහුණලා තමයි Rain Forest Lodge එක පිහිටලා තියෙන්නේ. Large hall for meeting or meditation. Large hall for meeting or meditation. Meeting කියන රැස්වීම පවත්වන, meditation කියන්නේ භාවනා කරන්න සුදුසු විශාල hall එකක්, විශාල ශාලාවක් මේ hotel එකේ මේ lodge එකේ පිහිටලා තියෙනවා. Situated in a tea plantation. Situated in a tea plantation on mountain top. මේක පිහිටලා තියෙන්නේ තේ වගාවක් තුල, තේ වත්තක් තුල on mountain top. කන්දක් මුදුනේ. 2 hours from Colombo. Within brackets you are given the distance 110 kilometers. 2 hours from Colombo. කොළඹ සිට පැය දෙකක ගමනක් තමයි මෙම ස්ථානයට තියෙන්නේ. දුර කිලෝමීටර් 110ක්. Bird watching and mountain climbing. ඔන්න අතිරේක facilities ටිකක් ගැන සඳහන් වෙනවා. මොකද්ද bird watching වලට යන්න පුළුවන්, ඊට පස්සේ mountain climbing කරන්න පුළුවන් මේ lodge එකට ආවොත්. ඉන්න අතිරේක camping site එකක් තියෙනවා, camping site. Servant or driver's room. ඊට පස්සේ සේවකයින්ට රියදුරන්ට වෙනම කාමර තියෙනවා. Bookings SD Enterprises telephone number 0112646 or 0777228 ඉතින් ඔයාට මේ Rain Forest Lodge එක book කරගන්න ඕන නම් කතා කරන්න ඕන SD Enterprises කියන ආයතනයට පල්ලෙහෙන් දීලා තියෙන මම කලින් සඳහන් කරපු දුරකථන අංක. බලන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පැත්තකින් විශේෂ කාරණාවක් රවුන්ඩ් කරලා දීලා තියෙනවා. Special promotion 11,000 rupees up to 30th November. එහෙනම් මේ පැකේජ් එක අපිට ගන්න පුළුවන් නොවැම්බර් 30 වෙනකන් නොවැම්බර් 30 වෙනකන් රුපියල් 11,000ක වටිනාකමකට මේ කියන පහසුකම් ටික ගන්න පුළුවන්. Okay students, now let's move to the questions. Question number 1. Where is this lodge situated? Where is this lodge situated? මේ නවාතන පිහිටලා තියෙන්නේ කොහෙද? The answer is in Palavinna State, Ratnapura. Again the answer in Palavinna State, Ratnapura. Question number 2. What type of pool you get? If you go there, what type of pool you get there? මේ ස්ථානට ගියොත් ඔයාට මොන જાතිය pool එකක්ද පිහිනුම් තටාකයක්ද ලැබෙන්නේ? The answer is a natural spring water pool. A natural spring water pool. Question number 3. How many can be accommodated at the lodge? How many කී දෙනෙක්ට can be accommodated? නවාතැන් සපයන්න පුළුවන්ද at the lodge මේ නවාතැනේ? The answer is up to 15 guests. Again the answer up to 15 guests. අමුත්තන් 15 දෙනෙක් දක්වා නවාතැන් සැපය හැකි. ඊළඟ ප්‍රශ්නය. What are the leisure activities? What are the leisure activities? මොනවද විවේක කාලයට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් mentioned in the advertisement? Mention කියන්නේ සඳහන් කරලා තියෙන්නේ in the advertisement මේ වෙළඳ දැන්වීම. මේ වෙළඳ දැන්වීම තුළ විවේක කාලයට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද mention වෙලා තියෙන්නේ, සඳහන් වෙලා තියෙන්නේ? The answer is bird watching and mountain climbing. Bird watching and mountain climbing. Also you can write meditation. Question number 5. How far is it from Colombo and how long will it take to get there? How far is it from Colombo? කොළඹ ඉඳලා කොච්චර දුරක් තියෙනවද? And how long කොපමණ කාලයක් ගත වෙනවද will it take to get there මෙම ස්ථානයට ළඟා වෙන්න? The answer is 110 kilometers. The distance is 110 kilometers and it will take 2 hours from Colombo. Again the answer
110 kilometers and it will take 2 hours from Colombo. Next question, question number 6. How can you book the place? How can you book the place? මෙම ස්ථානය වෙන් කර ගන්න පුළුවන් කොහොමද? The answer is by calling to SD Enterprises. By calling to SD Enterprises. SD Enterprises වලට call කරලා මේ ස්ථානය වෙන් කර ගන්න පුළුවන්. Next question, what is the special promotion given in the advertisement? මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දීලා තියෙන ස්පෙෂල් ප්‍රොමෝෂන් එක විශේෂ ප්‍රවර්ධන වැඩසටහන කුමක්ද? The answer is it costs 11,000 rupees up to 30th November. November 30 වෙනකන් මේ පැකේජ් එකේ වටිනාකම රුපියල් 11,000යි. It costs 11,000 rupees up to 30th November. Next question, what other facilities are available in the hotel? මේ හොටෙල් එකේ තියෙන අනෙකුත් පහසුකම් මොනවද? The other facilities are camping site and servant and driver's room. Camping site and servant or driver's room. Again the answer, camping site, servant or driver's room. Question number 9. What is in front of the lodge? What is in front of the lodge? මේ lodge එක මේ නවාතන ඉදිරිපසින් පිහිටලා තියෙන්නේ කුමක්ද? The answer is Adams Peak Forest Reserve. Again the answer, Adams Peak Forest Reserve. Last question, where do the minor staff stationed? Minor staff කියන්නේ සුළු සේවකයින්. Where කියන්නේ කොහෙද do the minor staff station? සුළු සේවකයින් අතර කරන්නේ කොහෙද? The answer is in servant or driver's room. Again the answer, in servant or driver's room. Question number 3. Read the following notice and answer the questions. පහත දී ඇති notice එක කියවලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. The topic of the notice is lost. මේ notice එක දීලා තියෙන්නේ නැති වෙච්ච දෙයක් සම්බන්ධව. A black leather bag including all my books, pens along with my software CDs got lost on the 25th of May 2015 at 6:30 p.m. at the railway station Petha waiting room. A black leather bag, කළු පාට leather bag එකක්, including කියන අන්තර්ගත වෙලා තිබුණා. මොනවද අන්තර්ගත වෙලා තිබුණේ? All my books, මගේ සියලුම පොත්, pens, pen, along with my software CDs. මේවත් එක තව නැති වුණා. මගේ software CDs ටිකක් got lost, මේව නැති වුණා on the 25th of May 2015. 2015 මැයි මාස 25 වෙනිදා at 6:30 pm හවස 6:30ට at the railway station Petha waiting room. පිටකොටුව දුම්රිය ස්ථානයේ නැවතුම් කාමරයේදී තමයි මේවා නැති වුණේ. 2015 මැයි මාස 25 වෙනිදා හවස 6:30ට. It is a backpack with so many compartments to carry even a laptop. It is a big backpack. මේක ලොකු කරේ දාන බෑග් එකක්. backpack එක කියන්නේ කරේ එල්ලගෙන යන බෑග් එකක් with so many compartments. මේක ගොඩක් කොටස් තියෙන බෑග් වල දැකලා තියෙන වෙන වෙනම දේවල් දාන්න කොටස් වෙන් කරලා තියෙන. අපි ඒවට ඉංග්‍රීසියෙන් කියන compartments කියලා. To even carry a laptop. To carry even a laptop. laptop එකක් පවා ගෙනියන්න පුළුවන් විදියට තමයි මේ බෑග් එක backpack එක හදලා තිබුණේ. To carry even a laptop. If found, please contact the closest police station or call 0778686 If found, කාට හරි මේ බෑග් එක හමු වුණොත් please contact කරුණාකර අමතන්නලු the closest police station. ආසන්නයේම පිහිටි පොලිස් ස්ථානයට, එහෙම නැත්නම් මෙන්න මේ දුරකථන අංකයට කෝල් එකක් දෙන්නලු 0778686 Okay lamai, now let's move to the questions. Question number 1.
Give a description of the bag. Give a description of a bag. මේ bag එක ගැන විස්තරයක් ලියන්නලු. The answer is a black leather bag, or you can write a black leather backpack with so many compartments to carry even a laptop. Again the answer, a black leather bag with so many compartments to carry even a laptop. Question number 2. What are the contents of the bag? What මොනවද are the contents අන්තර්ගත වෙලා තිබෙන of the bag මේ bag එක තුල? The answer is books, pens along with software CDs. Books, pens along with software CDs. Question number 3. Where did it get lost? Where did it get lost? මේක නැති උනේ කොහේදීද? Where did it get lost? මේක නැති උනේ කොහේදීද? The answer is at the railway station Petha waiting room. Again the answer, at the railway station Petha waiting room. Next question. What time was it? What time was it? මේක නැති වුණ වෙලාව කීයටද මේක නැති වුණේ? The answer is at 6:30 p.m. At 6:30 p.m. Last question. If found, how to return it to the owner? If found, how to return it to the owner? මේක හමු වුණොත් කොහොමද අයිතිකාරයට නැවත බාර දෙන්නේ? The answer is by contacting the closest police station or calling 077-8686-924. Again the answer, by contacting the closest police station or calling 077-8686-924. Question number 4. Read the following notice and answer the questions. පහත දැක්වෙන දැන්වීම කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. Exhibition ප්‍රදර්ශනය. We, the Interact Club of Yashodhara Vidyalaya Jaala, are organizing an exhibition on fashion in aid of the special unit of our school. We, the Interact Club of Yashodhara Vidyalaya. Yashodhara Vidyalaya Interact Club එක organizing සංවිධානය කරමින් තියනවලු exhibition එකක් ප්‍රදර්ශනයක් on fashion සම්බන්ධව විලාසිතා සම්බන්ධව in aid of ආධාර පිණිස the special unit of our school අපේ පාසලේ විශේෂ ඒකකයක් සඳහා. It will be held at the school main hall. It will be held ඒක පැවැත්වෙනවා at the school main hall පාසලේ ප්‍රධාන ශාලාවේදී on 3rd of June 2015 from 9 am to 9 pm. ජුනි 2015 ජුනි මාසේ 3 වෙනිදා උදෑසන 9 සිට පස්වරු 9 දක්වා. All are welcome. සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. Entrance fee ඇතුල්වීමේ ගාස්තුව 50 rupees per person. 50 rupees per person. පුච්චලයකට රුපියල් 50යි. Contact අමතන්න අමිල 07138 74222. Question number 1. Who are the organizers of the exhibition? ප්‍රදර්ශනයේ සංවිධායකයන් කවුද? The answer is the Interact Club of Yashodhara Vidyalaya. Again the answer, නැවතත් පිළිතුර, the Interact Club of Yashodhara Vidyalaya. Question number 2. What is the theme of the exhibition? What is the theme of the exhibition?
ප්‍රදර්ශනයේ තේමාව කුමක්ද? The answer is fashion. Fashion. Full answer කලිවොත් fashion is the theme of the exhibition. Again, fashion is the theme of the exhibition. Question number 3. What is the venue? What is the venue? ස්ථානය කුමක්ද? The school main hall. The answer is the school main hall. If you write the full answer, the venue is the school main hall. Question number 4. On what date and time will it be held? On what date and time will it be held? මොන දවසේ කීයටද මේක පැවැත්වෙන්නේ? The answer is on 3rd of June 2015 from 9 a.m. to 9 p.m. Again, the answer on 3rd of June 2015 from 9 a.m. to 9 p.m. Last question. Whom should you contact and what is the mobile number? Whom should you contact? ඔබ ඇමතිය යුත්තේ කාටද? And what is the mobile number? මොකක්ද ඔහුගේ ජංගම දුරකථන අංකය? You have to contact Amila or Amila. Amila, the contact number is 07138742222 or 222. Question number 5. Read the poem and answer the questions. දී ඇති poem එක කියවලා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. A new friend, අලුත් යහළුවෙක්. Cold air pinches my cheeks. The pool is empty, or so it seems. A small ball of grey fluff sits on the blue concrete. Cold air pinches my cheeks. සිහිල් සුළඟ pinches කෙනිත්තුව my cheeks මගේ කම්මුල්. ඉතින් මේ කවිය කියන පුද්ගලයා කියන මේ සිටුේෂන් එකේදී මේ අවස්ථාවේදී සිහිල් සුළඟක් හැමුවා. ඒ අවස්ථාවේ හීතල කොච්චරද කියනව නම් හරියට ඒක මගේ කම්මුල් කෙනිත්තුව වගේ තමයි මට දැනුනේ. සිහින් තුඩකින් මගේ කම්මුල් වලට අනිනවා වගේ දැනුණා. පින්ච් කියන්නේ කොනිත්තනවා කියන අදහස. පින්ච් කියන එකේ තේරුම කොනිත්තනවා. The pool is empty or so it seems. The pool එකක් කියන්නේ පිහිනුම් තටාකයක්. පිහිනුම් තටාකය is empty. හිස් වෙලා තිබුණේ. or so it seems. එහෙම නැත්නම් මට ඒක පෙනුනේ ඒ වගේ. A small ball of grey fluff sit on the blue concrete. A small ball of grey fluff. A small ball of grey fluff එකක් කියන්නේ අලු පැහැති ලෝම බෝලයක්. sits කියන වාඩි වෙලා läගලා හිටියා on the blue concrete නිල් පාට කොන්ක්‍රීට් එක උඩ. pool එකේ වතුර හිස් වෙලා තියෙන්නේ. එහෙනම් ඒකේ පතුල තියෙන නිල් පාට. මේ පතුලේ අලු පැහැති ලොම් තියෙන බෝලයක් වගේ සතෙක් läගලා ඉන්නවා. A faint sound filters through the quiet. A faint sound. Faint sound එකක් කියන්නේ දුර්වල හඬ. Filters through the quiet. නිශ්ශබ්දතාවය අතරින් මට ඇහුණා. මේ නිශ්ශබ්දතාවය පිරී තිබිච්ච වටපිටාවේ කවුරුවෙක් නැහැ. සීතල හොඳටම වැඩි. ඒ අතරින් මට faint sound එකක් ඇහුණා. දුර්වල හඬක් ඇහුණා. මේ කවිය විස්තර කරන මේ අවස්ථාව. Mew such a small sound. It is mew. ඉතාමත් සිහින් හඬකින් ඥාව් ඥාව් ගාන හඬක් මට ඇහුණා. ඒ කියන්නේ මේ අලු පැහැති ලෝම බෝලයක් වගේ කවියට පේන්නේ පූස් පැටියෙක්. මේ පූස් පැටියා අර කියන පූල් එකේ ඇතුලේ läගලා ඉන්න කොහොම හරි ඒකට වැටිලා හරි තැනකට යා ගන්න නොහැකුව ඌ මේක ඇතුලේ හිර වෙලා ඉන්න කොහොම හරි කවියට මේ සතාගේ දුර්වල හඬ ඇහෙනවා. සහ ඔහු මේ සතාව දකින්නේ අලු පැහැති ලෝම බෝලයක් විදියට. I am drawn down the chrome ladder by the mournful cry.
I am drawn down. මේ තැනැත්ත කරුණාවන්ත හදවතක් තියෙන පුජ්‍යලයක්. ඉතින් මෙයාට මේ දුර්වල හඬ ඇහෙනකොට ඔහු අර පෝල් එකේ තියෙන ඉනිමගෙන් බැස්සේ නෑ. අර හඬ නිසා ඔහුට ඒ හඬ විසින් ඔහුව බැස්සෙව්වා මේ පෝල් එකට. ඒක කියන්නේ I am drawn down the chrome ladder by the mournful cry. mournful cry කියන්නේ දුක්මුසු හැඬීම. ඒ දුක්මුසු හැඬීම විසින් ඔහුව බැස්සුවා අර පූල් එක තුලට. The grey puffy cushion is a kitten. අපි ඥාව් හඩත් එක්ක අපි කලින්ම දැනගත්තා. දැන් මේ කවිය කියනවා මේ කුෂන් එකක් වගේ ඉඳලා තියෙන අලු පාට පූස් පැටියෙක්. විස්තර කරන මේ පූස් පැටියා alone, afraid, abandoned. alone තනි වෙලා හිටියේ. afraid බය වෙලා හිටියේ. abandon කියන්නේ අතහැරලා දාලා හිටියේ කවුරු හරි ගෙනත් දාපු පූස් පැටියෙක්. Its whiskers are stiff white wires. Its whiskers උගේ රැවුල පූස් පැටියගේ රැවුල are stiff. stiff කියනෝ පහසුවෙන් නොනැමෙන white wires සුදු පාට කම්බි වගේ සුදු පාට වයර් වගේ හීතර නිසා ඒව ගොඩාක් තද බවට පත් වෙලා පහසුවෙන් නැවෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා. Its whiskers are stiff white wires. Its velvety paws are pussy willows. Its velvety paws. Velvet mean velvet වගේ විල්ලුද වැනි කකුල් are pussy pillows. සීතල නිසා හරියට ක්‍රිකට් පිටි බවට වගේ පත් වෙලා ගොඩක් හයි වෙලා තිබුණේ. Bright green eyes question me. උගේ දීප්තිමත් කොළ පැහැති as question me. මගෙන් ප්‍රශ්න කරනවා. Will you be my friend? ඔයා මගේ යහළුව වෙනවද? Will you be my friend? ඔයා මගේ යහළුව වෙනවද? Forever friend forever. කවිය කියනවා forever friend forever. හැමදාටමත් යාළුවේ හැමදාටමත් ඔයා මගේ යාළුවෙක් කියලා කවිය කියනවා. Come with me. එන්න මාත් එක්ක. We are going home. අපි ගෙදර යමු. Now you have to answer these questions. Question number 1. Who is the new friend? Who is the new friend? අලුත් යාළුවා කවුද? What was the weather on that day? What was the weather on that day? ඒ දවසේ කාලගුණය කෙසේ වුණාද? Third question. Describe the surroundings. Describe the surroundings. වටපිටාව විස්තර කරන්න. Next question. Where was the poet? Where was the poet? කවිය සිටියේ කොහේද? කවියා සිටියේ කොහේද? Next question. What was the sound he heard? What was the sound he heard? ඔහුට ඇහුණ ශබ්දය කුමක්ද? ඊළඟ ප්‍රශ්නය. What did the poet feel when he heard the sound? What did the poet feel when he heard the sound? කවියට දැනුනේ මොකක්ද? When he heard the sound එම ශබ්දය ඇසෙන විට. Next question. What are the words used to describe his situation? What are the words මොනවද වචන used to describe විස්තර කරන්න භාවිත කරලා තියෙන්නේ? මොකක් විස්තර කරන්නද? his situation ඔහුගේ අවස්ථාව. මෙතන ඔහු කියලා හඳුන්වන්නේ the kitten. The kittens. පූස් පැටියට මේ අවස්ථාව විස්තර කරන්න පූස් පැටිය මූණ දීලා හිටපු මේ අවස්ථාව විස්තර කරන්න භාවිත කරපු වචන මොනවද කියලා තමයි අහන්නේ. Next question. What did his eyes question the poet? What did his eyes මොනවද ඔහුගේ ඇස් වලින් කියුනේ the poet කවියට? මේ පූස් පැටියගේ ඇස් වලින් මොනවද කියුනේ කියලා යහන්නේ. Next question. What decision did the poet take? What decision මොකද්ද තීරණය did the poet take කවියා ගත්ත? මෙතන කවියා අන්තිමේදී තීරණයක් ගන්න මොකද්ද ඔහු ගත්ත තීරණය? Last question. Was the poet and the kitten happy? Was the poet and the kitten කවියා සහ පූස් පැටියා සතුටු වුණාද? එහෙම සතුටු වුණා නම් ඔබගේ පිළිතුර yes නම් මොකද්ද හේතුව? no නම් මොකද්ද හේතුව කියලා සඳහන් කරන්න තියෙන්නේ. Okay students, now let us look at the answers for these questions.
Question number 1. Who is the new friend? කවුද අලුත් යාළුවා උනේ? The answer is a kitten. A kitten. Question number 2. What was the weather on that day? What was the weather on that day? එම දිනයේ කාලගුණය කෙසේ වුණාද? The answer is a cold weather. A cold weather. සීතල කාලගුණයක්. The answer is a cold weather. Question number 3. Describe the surroundings. Describe the surroundings. වටපිටාව විස්තර කරන්න. The answer is it is quiet and cold. It is quiet and cold. Question number 4. Where was the poet? Where was the poet? මේ අවස්ථාවේ කවිය හිටියේ කොහෙද? The answer is he was near the pool. He was near the pool. ඔහු හිටියේ pool එක අසල. Question number 5. What was the sound he heard? What was the sound he heard? ඔහුට ඇසුන ශබ්දය කුමක්ද? The answer is a faint sound. A faint sound. දුර්වල මලානික ශබ්දයක් තමයි ඔහුට ඇහුනේ. Question number 6. What did the poet feel when he heard the sound? ඔහුට මේ ශබ්දය ඇහෙන විට කවියට මොකක්ද හැඟුනේ? ඔහුට කනගාටුවක් දැනුණා. Then the answer is he felt sad. He felt sad. Next question. What are the words used to describe his situation? What are the words මොනවද වචන used to describe his situation? ඔහුගේ මෙම අවස්ථාව විස්තර කිරීමට භාවිත කරලා තියෙනවා. The answer is පිළිතුර වෙන්නේ මෙන්න මේ වචන තමයි භාවිත කරලා තියෙන්නේ. Alone, afraid and abandoned. Again the answer alone, afraid and abandoned. Next question. What did his eyes question the poet? What did his eyes question the poet? ඔහුගේ ඇස්වලින් කවියගෙන් මොකද්ද ප්‍රශ්න කෙරුණේ? poem එකේ අවසාන කොටසේ within inverted commas ඔයාට ආන්සර් එක හොයාගන්න පුළුවන් will you be my friend කියන එක තමයි ප්‍රශ්න කෙරෙන්නේ. ඉතින් ඔයාට පෙරලිකමා තුල ඒ ආකාරම පිළිතුර ලියන්න පුළුවන් will you be my friend කියලා within inverted commas you can write the answer will you be my friend. එහෙම නැත්නම් මේක reported speech එකෙන් ලියන්න පුළුවන් his eyes questioned whether he would be its friend. Again the answer his eyes questioned the poet whether he would be its friend. Next question. What decision did the poet take? What decision did the poet take? කවිය ගත්තේ මොන වගේ තීරණයක්ද? ඔහු අන්තිමටම තීරණය කරා මේ පෝස් පැටියව ගෙදර එක්කගෙන යන්න. to take it with him. එහෙම නැත්නම් ලියන්න හැකියි to take it home. Last question. Was the poet and the kitten happy? කවියා සහ පෝස් පැටියා සතුටු වුණාද? ඔබගේ පිළිතුරට පරිදි ඔබගේ පිළිතුරට හේතුව මොකක්ද කියලා ඊට පස්සේ සඳහන් කරන්න ඕන. The answer is yes. The answer is yes. The reason is ඇයි අපි yes කියන්නේ? The poet could help a helpless animal. The poet could help a helpless animal. කවියට අසරණ සතෙකුට උදව් කරන්න පුළුවන් වුණා and the kitten got a home to live. Again the answer the poet could help a helpless and the kitten got a home to live. Question number 6. Answer the questions given below after reading the passage. Eric Berglund. Eric Berglund is a photographer who was born on 4th March 1960 in Stockholm, Sweden.
එරික් බර්ග්ලන් කියලා කියන්නේ ඡායාරූප ශිල්පියෙක්, ෆොටෝග්‍රැෆර්, ඡායාරූප ශිල්පියා who was born on 4th March 1960. 1960 මාර්තු 4 වෙනිදා තමයි එරික් බර්ග්ලන් උපත ලබන්නේ in Stockholm, Sweden. ස්වීඩන් වල ස්ටොක්හෝම් ප්‍රදේශයේ. He has had an interesting life so far. He has had ඔහුට තිබිලා තියෙනවා an interesting life සිත් ගන්න සුළු ජීවිතයක් so far මේ වන තෙක්. He is famous worldwide for his landscape and wildlife photography. He is famous worldwide. එයා ලෝක ප්‍රසිද්ධ, ලෝකේ පුරාම ප්‍රසිද්ධයි මේ එරික් බර්ග්ලන් කියන පුච්චලයා. මොකද for his landscapes and wildlife photography. ඔහුගේ මේ ඡායාරූප ශිල්ප නිසා ඔහු ලෑන්ඩ්ස්කේප් කියන්නේ භූමි දර්ශන, ලස්සන භූමි දර්ශන, වයිල්ඩ් ලයිෆ් කැලෑවේ සතුන් වනගත ජීවිතය පිළිබඳව තමයි ඔහු ඡායාරූපකරණය සිදු කරන්නේ. ඒ නිසා ඔහු ලෝක ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් බවට පත් වෙනවා. He got his camera and started taking photographs at the age of 8. He got his camera. ඔහුට මේ කැමරාව ලැබෙන්නේ and started taking photographs. ඡායාරූප ගන්න පටන් ගන්නේ at the age of 8. වයස අවුරුදු 8දී. He joined a photograph club at secondary school when he was 11. ඔහු වයස 11දී පාසල් යන අවදියේ තමයි ඡායාරූප සංගමයකට සම්බන්ධ වෙන්නේ. When he was 15 years old, he won the award Swedish Young Photographer of the Year. When he was 15 years old, ඔහුට වයස අවුරුදු 15දී he won, ඔහු ජයග්‍රහණය කරනවා the award කුසලානයක් Swedish Young Photographer of the Year. වසරේ ස්වීඩන් තරුණ ඡායාරූප ශිල්පියා සම්මානය Swedish Young Photographer of the Year. Then he had his first public exhibition in Stockholm, and in 1978 he won a scholarship to the London School of Photography. Then in අනතුරුව he had his first public exhibition. ප්‍රථම මහජන ප්‍රදර්ශනය පවත්වනවා in Stockholm වල සහ in 1978 1978දී he won a scholarship. ඔහු ශිෂ්‍යත්වයක් දිනා ගන්නවා to the London School of Photography. London School of Photography වලට ඔහු ශිෂ්‍යත්වයක් දිනා ගන්නවා. Whilst in London වල ජීවත් වෙන තුරු he not only studied photographic techniques. ඔහු ඉගෙන ගත්තේ ඡායාරූප තාක්ෂණ වේදයන් පිළිබඳව විතරක් නෙවෙයි, but also became an activist. ක්‍රියාකාරකයෙකු බවට පත් වුණ ක්‍රියාකාරකයෙකු බවට පත් වුණා in the environmental movement. පරිසර සංවිධානයක. Second paragraph. He met his wife at the age of 19 and got married in spring in 1981 at the age of 21. He met his wife at the age of 19. ඔහුට මුණ ගැහෙන ඔහුගේ බිරිඳ වයස අවුරුදු 19දී and got married විවාහ වෙනවා in spring in 1981. 1981 වසන්ත සමයේ ඔහු විවාහ වෙනවා at the age of 21. වයස අවුරුදු 21දී. He graduated when he was 22 and began working for Life and National Geographic magazines, taking landscape and wildlife photographs. He graduated ඔහු උපාධිය ලබනවා when he was 22 ඔහුට වයස අවුරුදු 22දී and began working වැඩ කරන්න පටන් ගන්නවා for Life and National Geographic magazine. Life and National Geographic කියන සංගරාවට ඔහු වැඩ කරන්න පටන් ගන්නවා. එහිදී ඔහු කරන්නේ taking landscape and wildlife photographs. වන ජීවිතය හා සම්බන්ධ ඡායාරූප සහ භූමි දර්ශන වල ඡායාරූප තමයි ඔහු ඒ සංග්‍රහ වෙනුවෙන් ලබා ගන්නේ. He has lived and worked in many places including London, New York and Paris, where he now lives with his daughter and his second wife, the publisher Juliet Maynard, married in 1998 August 3rd.
He has lived and worked in many places. He has lived ඔහු ජීවත් වෙලා තිබුණා and worked වැඩ කළා තිබුණා in many places බොහෝ ස්ථානවල including London, New York, Paris වගේ ප්‍රදේශවල where he now lives with his daughter and his second wife. දැන් ඔහු ජීවත් වෙන පැරිස් වල ඔහුගේ දුව සහ ඔහුගේ දෙවනි බිරිඳ වන ජුලියට් මේනාඩ්. she is a publisher. අය ප්‍රකාශකයෙක්, මුද්‍රණ පිළිබඳව ප්‍රකාශකයෙක්, විවිධ මැගසින්ස් වෙන්න පුළුවන්, පුවත්පත් වෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රකාශකයෙක් තමයි ජුලියට් මේනාඩ් කියලා කියන්නේ. ඔහු ඇයව විවාහ කරගන්නේ in 1998 August 3rd 1998 අගෝස්තු 3 වෙනිදා. Now he is 55 in 2015. 2015 වන විට ඔහුගේ වයස අවුරුදු 55ක් and he is still taking photographs. ඔහු දැනටත් ඡායාරූප ගන්නවා, teaching උගන්වනවා and doing lecture tours, දේශන සඳහා සංචාරවල සහභාගී වෙනවා since he was 45 years. ඔහුට වයස අවුරුදු 45 සිට. Right students, now you have to answer these questions. First let's look at the questions we are given. Question number 1. How long has he been taking photographs? How long has he been photographs? ඔහු කොපමණ කාලයක් තිස්සේ ඡායාරූප ගන්නවද? Question number 2. Which magazines has he worked for? Which magazines මොන සංගරාවලටද has he worked for ඔහු වැඩ කළා තියෙන්නේ? What sort of photographs has he taken? ඔහු අරගෙන තියෙන්නේ මොන ජාතිය ඡායාරූපද? What has he won? ඔහු ජයග්‍රහණය කරලා තියෙන්නේ මොනවද? Next question. How long has he been married to Juliet? ඔහු ජුලියට් විවාහ කරගෙන කොපමණ කාලයක් වෙනවද? කොපමණ කාලයක් ඔහු ජුලියට් විවාහ කරගෙන සිටිනවද? Last question. How long has he been teaching photography and giving lectures? කොපමණ කාලයක් ඔහු ඡායාරූප ශිල්පය උගන්වමින් සිටිනවද and giving lectures දේශන පවත්වනවද? Okay students, now let's look at the answers for these questions. Question number 1. How long has he been taking photographs? ඔහු කොපමණ කාලයක සිට ඡායාරූප ගනිමින් සිටිනවද? The answer is since he was 8 years old. Again the answer, since he was 8 years old. ඔහුට වයස අවුරුදු 8 සිට. Question number 2. Which magazines has he worked for? Which magazines මොන සංග්‍රහවලටද has he worked for ඔහු වැඩ කරලා තියෙන්නේ? The answer is Life and National Geographic magazine. Again the answer, Life and National Geographic magazine. Question number 3. What sort of photographs has he taken? What sort of photographs මොන වර්ග ඡායාරූපද has he taken ඔහු අරගෙන තියෙන්නේ? The answer is landscape and wildlife photography. Again the answer, landscape and wildlife photography. Next question. What has he won? What has he won? ඔහු ජයග්‍රහණය කරලා තියෙන්නේ මොකක්ද? The answer is the award Swedish Young Photographer of the Year. The award Swedish Young Photographer of the Year. Next question. How long has he been married to Juliet? How long has he been married to Juliet? ඔහු ජුලියට්ව කොච්චර කාලයක් විවාහ කරගෙන සිටියද? කොපමණ කාලයක සිට විවාහ කරගෙන සිටිනවද? The answer is since 3rd August 1998. Again the answer, since 3rd August 1998. 1998 අගෝස්තු 3 වෙනිදා සිට ඔහු ජුලියට්ව විවාහ කරගෙන සිටිනවා. Last question. How long has he been teaching photography and giving lectures? ඔහු කොපමණ කාලයක සිට ඡායාරූප ශිල්පය උගන්වනවද සහ දේශන පවත්වනවද? The answer is since he was 45 years. Again the answer, since
he was 45 years.